පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය තුල කතා බහට. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ වෙනස් තැනක වෙනස් ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඇයි කියලා. අද මම මේ වෙලාවේ ඉන්නේ නුවරඑළියේ. නෑ සනීප සුවයගත කරන්නම නෙමෙයි ආවේ. එළිය සීතල තියෙනවා ඒක ඇත්ත. අපි ආවේ අපේ ඉන්නවා සහෝදර පවුලක් මෙහි. සහෝදර කමල් සමන්ති ඒගොල්ලෝ ගෙදරට ආවා. ඉතින් මම හිතුවා අද දවසේ කතා බහ මෙතන ඉඳන් කරන්න තොර ඒගොල්ලොත් අපිත් එක්ක සහභාගී වෙනවා මේ කතා බහට. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුල අපි ගොඩනැගෙන පිණිස අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ කතා බහට සම්බන්ධ වෙන්න යනවා. හොඳයි අපි කතා බහට ඇතුල් වෙමු. දෙවියන් වහන්සේ අපිට මේ දවස්වල කියන දේ. අපි මම ඔබට මේ ඊයේ පෙරේද දවස් දෙකේම කතා කරමින් කියපු දෙයක් තමයි අපි ඉන්න මේ කාලය විශේෂයෙන්ම මේ දින කීපය මේ සතිය තීරණාත්මක කියන්නේ ඊට වැදගත් සතියක්. ඒ තමයි දෙවියන් වහන්සේගේ මංගල්‍යයක්. ඒ කියන්නේ මංගල්‍යන හතෙන් එක මංගල්‍යයක් පවත්වන කාලය රොෂ් හෂානා නැත්නම් හොරණෑ මංගල්‍ය පවත්වන කාලය. මේ සෙනසුරාදා තමයි මේ දවස වැටෙන්නේ. ඉතින් යුදෙව්වන් මේ මංගල්‍ය පවත්වනවා. නමුත් යේසුස් වහන්සේ මංගල්‍යයන් 7න් 4ක් සම්පූර්ණ කරලා තියෙනවා. තව 3ක් සම්පූර්ණ වෙන්න තියෙනවා. ඒ තුනෙන් මංගල්‍යයන් 2ක් මේ යේසුස් වහන්සේගේ දෙවනි ඊමත් එක්ක සම්පූර්ණ වෙන්න යනවා. අවසාන 7 වෙනි මංගල්‍ය නැත්නම් කූඩාරම් මංගල්‍ය සම්පූර්ණ වෙන්න යනවා. දෙවියන් වහන්සේ අලුත් අහසත් අලුත් පොළවත් හදලා මනුෂ්‍යයා සමග වාසය කරන්න එකට වාසය කරනට ස්වාමීන් වහන්සේගේ කූඩාරම මනුෂ්‍යයා සමගයි කියනකොට ඒ කූඩාරම් මංගල්‍යය සම්පූර්ණ වෙන්න යනවා. ඒක නිසා මේ හොරණෑ මංගල්‍ය අපි කවුරුත් බලන් ඉන්න සිදුවීමකට සමාන කරන නැත්නම් ඒක සංකේතවත් කරනවා. ඒ තමයි ඔසවා ගැනීම නැත්නම් රැප්චර් කියලා අපි කියන්නේ. ඒ රැප්චර් එක සංකේතවත් කරනවා හොරණෑ මංගල්‍ය. අපි දකිනවා අවසාන හොරණෑව පිඹින්නේය. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නේය. ඊට පස්සේ ජීවත්ව ඉතුරු ඉන්න අපි උන්වහන්සේ සමග එකතුව බලාකුළලින් එහාට අපි වැද ගන්නු ලබනවා කියලා තියෙනවා. මෙසේ අපි ස්වාමින් වහන්සේ සමග සදාකාල ජීවත් වෙන්න යනවා. ඔක තමයි ඔසවා ගැනීම. ඒකට තමයි බලාගෙන ඉන්නේ. ඒ කාලය ගැන තමයි බලාගෙන ඉන්නේ. අපි සූදානම් වෙන්නේ. මම දන්නේ ඕගොල්ලෝ ගැන නම් මම නම් බලන් ඉන්නේ යන්න. මොකද හේතුව මේ හිටියා ඇති. ආමෙන්. මේ ලෝකයේ මේ බබිලෝනියේ වියවුල මේ මිනිස්සුන්ගේ දේවල් අපිට අහලා එපා වෙලා තියෙනවා. අපි මේ අද දවසේ සහෝදර අපි එනකොට අපිට කතාවක් අහන්න ලැබුණා මිනිස්සු කොච්චර පිරිහිලාද කියලා. එකෙන් තියෙනවා ඒක මට මේ ප්‍රසිද්ධිය කියන්නවත් බැරි තරම් මහා පිළිකුල් ක්‍රියාවල් මිනිස්සු සිද්ධ කරනවා මේ කාලේ නේ. ඉතින් මිනිස්සුන්ගේ සාර ධර්ම කියනව බිඳුවට බහැලා ගිහිල්ලා හැමදේම සල්ලි වලට මනින තත්යකට ඇවිල්ලා ඒ වගේ කාලයක ඒ වගේ වාතාවරණයක ඒ වගේ ලෝකයක අපිට තවදුරටත් බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ ඇවිල්ලා මේ පොළව අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා. හැබැයි ඊට කලින් උන්වහන්සේ ඇවිල්ලා අපිව මේ ලෝකෙන් අයින් කරන්න යනවා. මොකද මේ ලෝකය මහා පීඩා කාලයකට ඇතුල් වෙන තියෙන නිසා. ඒ ඇන්ටික්‍රිස්ට්ගේ පාලනය තුල. හොඳයි. රෝම 8 අපිට කතා කරන වැදගත් කාරණයක් මේ කාලෙට අදාළව. ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මානසිකත්වය නැත්නම් මාංශය මරලා ආත්මික නැත්නම් ආත්මයට අනුව ජීවත් වෙන්නේ. මොකද ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන අය යේසුස් වහන්සේ තුල ඉන්න යනවා. එතකොට ආත්මයන්න් වහන්සේ තුල ඉන්න අයව තමයි යේසුස් වහන්සේ ඔසව ගන්න යන්නේ. හරි. ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන. එතකොට ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන්න නැත්නම් ආත්මයන්න් වහන්සේගේ ආකාරයට ගමන් කරන්න කොහොමද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ රෝම 8 ඒ ගැන ගොඩාක් කතා කරනවා. ඒක නිසා අපි පොඩ්ඩක් රෝම 8 එක පොඩ්ඩක් ඉස්සලා කියවලා ඉමු. රෝම 8 එක අපි කියවමු සිංහල බයිබලේ පොඩ්ඩක් සමන්ත කියවනවද? එහින් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. හොඳයි. මේ සිංහල බයිබලයේ ඔය කොටසේ
වැදගත්ම කොටසක් නැත්නම් ඒ පදේ ඔරිජිනල් එකේ තියෙන කොටසක් ওই කොටසේ නැහැ. ඒකේ තියෙනවා දැන් ඕකේ කීප විදිහට කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දඬුවමට පත් කිරීමක් නැත කියලා. හැබැයි ඔරිජිනල් එකේ තියෙනවා මෙන්න මෙහෙම. මාංශාකාරව නොව ආත්මයන් වහන්සේ තුල ගමන් කරන්නන් හට ක්‍රිස්තුස් වහන්සේ තුල දැන් දඬුවමට පත් කිරීමක් නැත. එතකොට අර මාංශාකාරව නොව ආත්මයන් වහන්සේ තුල කියන ඒ කොටස සිංහල බයිබලයෙන් අයින් කරලා. එතකොට ඔබ බලන්න ඔබ ඉංග්‍රීසි බයිබලේ බලන්න නැත්නම් දෙමළ බයිබලේ එක බලන්න වෙන භාෂාවල ඔරිජිනල් ග්‍රීක එකට ගිහලා බලන්න ඒකේ තියෙනවා. සමහර ඉංග්‍රීසි versions වලත් ඒක නැහැ අයින් කරලා තියෙනවා. අලුත් versions වල මේක නැහැ. මොකද අලුතෙන් හදන පරිවර්තන ගොඩක් බයිබල් පද අයින් කරලා තමයි හදන්නේ. ඒක නිසා පරණ බයිබල් වලට ගියොත් ඔයගලන්ට මේක හම්බ වෙනවා. මොකද ඔරිජිනල් එකේ තියෙන නිසා. මේකේ කියන පැහැදිලිව කියන කාරණේ තමයි මෙන්න මේක. අපි මාංශාකාරව නොව ආත්මයන් වහන්සේ තුල නම් ජීවත් වෙන්නේ. එහෙනම් අපිට දඬුවමට පත් කිරීමක් නැත. ඒකෙන් අදහස් කරන්නේ මාංශාකාරව ජීවත් වුණොත් දඬුවමට පත් කිරීමක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මාංශාකාර වුණොත් දඬුවමට පත් කිරීමක් තියෙනවා. ඒතර ආත්මයන් වහන්සේ තුල නම් අපි ඉන්නේ දඬුවමට පත් කිරීමක් නැහැ. ඒතර මොකද්ද මේ මාංශාකාර කියන්නේ? මොකද්ද ආත්මයන් වහන්සේ තුල කියලා කියන්නේ? මොකද්ද මාංශයේ ලක්ෂණ? මොනවාද ආත්මයන් වහන්සේ ආත්මයේ ලක්ෂණ? නැත්නම් ආත්මයන් වහන්සේ තුල ගමන් කරනකොට ආත්මයන් වහන්සේ කියන ලක්ෂණ මොනවාද? අපි චුට්ටක් කොහොමද අද තියාගෙන ගලාති 5ට පොඩ්ඩක් යන්න. හරි අපි දන්නවා ගලාති 5 තියෙනවා ආත්මයන් වහන්සේගේ ලක්ෂණ. නමුත් ඊට කලින් තියෙනවා ගලාති 5:17 ඉඳලා තියෙනවා ආත්මය සමායන මාංශයේ ලක්ෂණ. ගලාති 5:17 ඉඳලා 21 දක්වා තියෙනවා මාංශයේ ලක්ෂණ තම මාංශිකත්වයේ ලක්ෂණ. මොනවාද මේ walk of the flesh කියලා. අපි කියවමු පොඩ්ඩක් මෙහෙම. ගලාති 5:16 ඉඳලා කියවමු 15ට. නමුත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරියල්ලා. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණාව සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. මේක කියනවා ආපහු කියනවා ආත්මයන් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙන්න මාංශාකාරව ජීවත් වෙන්න එපා. ඒ මාංශයේ තෘෂ්ණාවන් සම්පූර්ණ කරන පිණිස ඒ විදිහට ජීවත් වෙන්න එපා කියලා පාළුතුමා මේකෙත් කතා කරලා කියනවා. එතකොට ඊට පස්සේ දෙනවා ඔන්න ලක්ෂණ ටික. මොනවද කියන්නේ 17 ඉඳලා. ආත්මේසාද මාංශ ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධවද ආශා කරයි. දැක්කද? ඒක ආශා කරනවා නෙමෙයි යුද්ධ කරයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ for the flesh lust against spirit and spirit against the flesh. ඒ කියන්නේ මේ දෙක යුද්ධයක යෙදিলা තියෙන්නේ. ඒ කියන්නේ මාංශයේ දේ ආත්මයට විරුද්ධයි, ආත්මික දේ මාංශයට විරුද්ධයි. හරි අපේ ඇතුළේ යුද්ධයක් යන්නේ අන්න ඒකයි. අපේ ඇතුළේ හැම වෙලාවෙම යුද්ධයක් යනවා. මොකද මානසික දේ අපිට එන්නේ අපේ උපතෙන්. අපේ ස්වභාවයෙන්. අපි ජීවත් වෙන ටික කාලයක් ඉන්නකොට මේ ලෝකේ මානසිකත්වය අපේ උපදිනවා. හරි. ඒක මාංශය කිව්වම මේ ශරීරය නෙමෙයි. මානසිකත්වය උපදිනවා. එතකොට ඒක නසා තමයි ඒක මරලා දාන එක ඒක අයින් කරලා තමයි ආත්මයට අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ. මොකද යේසුස් වහන්සේ පිළිගත්ත වෙලාවේ අපි ආරාධනා කරනවා යේසුස් වහන්සේට අප තුළට එන්න කියලා. ඒතර අප තුළට එන්නේ ඇත්තට සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අප තුළට ආවහම ආත්මයන් වහන්සේ අප තුළ ඇති කරන්න උත්සාහ කරනවා ආත්මයන් වහන්සේගේ ලක්ෂණ. හරි. ඒතර ආත්මයයි මාංශයයි සටනක් යනවා. මොකද මාංශිකත්වයේ නැත්නම් මාංශය කියනවා මට බෑ වෙනස් වෙන මට අරව ඕනේ කියලා මාංශයත් අර පැත්තෙන් කියනවා නෑ නෑ මේව හොඳ නෑ ඒක හොඳ නෑ මේ මාරු වෙනවා. ඒතර මේ දෙක අතර ලොකු සටනක් ඝට්ටනයක් ඇති වෙනවා. මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අපේ මනසේ. මොකද අපි එතනින් තමයි තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න තීරණ අරගත්ත තීරණේ ක්‍රියාත්මක කරන්නේ. හොඳයි ඊට පස්සේ අපිට කියවෙනවා මාංශයේ ලක්ෂණ මොනවාද කියලා. කියවන්න. ඔයාලට කැමති වන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධ වෙති. නමුත් නුඹලා ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන්නහු නම් නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. හොඳයි මාංශයේ ක්‍රියා. දැන් මේ තමයි මාංශයේ ක්‍රියා දැන් ප්‍රකාශව තිබෙනවා. මොනවාද ඒ ක්‍රියා?
එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදීකම, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. මාංශයේ ක්‍රියා නම් එළිදරව් වෙලා තියෙනවා. මොනවද මේ මාංශයේ ක්‍රියාවන්? මාංශික වූ ක්‍රියාවන් වෙන්නේ work of the flesh කියන්නේ කාමිත්‍යාචාරය, අපරිසිදුකම, රූප නමස්කාරය, ඒ වගේම ස්පේන බැලීම, වෛරය, විවාද, ඊර්ෂ්‍යාවන්, කෝප වී ද්වේෂ සාගතව හැසිරීම, ඒ වගේම ආත්මාර්ථකාමී අදහස්, ඒවට ambitions, ඒ වගේම විරුද්ධවාදීකම්, වැරදි ඉගැන්වීම්, අන් අයගේ දේට ආශා කිරීම, මිනීමැරීම්, බීමත්කම, ඒ වගේම ඔය පාටි දානවා කියන අනවශ්‍ය විදියට පාටි වල ඒවා කරන එක, මේ සියල්ල සහ තවත් දේවල් කියලා කියනවා. ඒතර මාංශයේ ක්‍රියාවන් මේ දේවල්ට විතර සීමා වෙන්නේ නැහැ. මේ සමහර කාරණා විතරයි මාංශයේ ක්‍රියාව. නැත්නම් මාංශිකත්වය පිළිඹු කරන ක්‍රියාවන්. එතකොට මේක කියනවා මේ දේවල් කරන අය දේව රාජ්‍ය උරුම කරගන්නේ නැහැ කියලා. මේක තියෙනවා මේ දේවල් කරන අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැහැ කියලා මම එදත් උඹලට කිව්වා. මම අදත් උඹලට සිහි කළ දෙනවා කියලා පාවුලතුමා කියනවා. ඒක ස්ථිර කරනවා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ක්‍රියාවන් ලිස්ට් එක දිහා අපි බලන්නු අපි තුල ඒ දේව රාජ්‍යයේ සමහර දේව රාජ්‍ය ඇති වෙන්න නම් මේවා තියෙන්න බෑ කියලා කියනවනේ. ඒතර අපි තුල මේවා තියෙනවද? මේ එකක් දෙක දැන් අපි ලොකුවට ගන්න පුළුවන් මිනි මැරීම්, බීමත්කම, ඒවා අපි ගාව නැහැ. අපි දන්නවා ඒක. හරි. නමුත් අපිරිසිදුකම තියෙනවද? අපිරිසිදුකම කියන්නේ දැන් මේ කිලුටු වැදුම් ඇඳගෙන ඒව එන එක නෙමෙයි. අපේ අතුලාන්තය අපිරිසිදුකම. ඒ වගේම අපේ තියෙනවද විවාද? සභාවන් ඇතුලේ නැත්තම් අනිත් අයත් එක්ක වාද විවාද තියෙනවද? ඒ වගේම බීමත්කම, ඒ වගේම සමාන ඒවන නැති වෙදි මම කියන්නේ ආත්මාර්ථකාමී ambition, selfish ambition කියන්නේ ආත්මාර්ථකාමී ආකල්ප, ආත්මාර්ථකාමී වූ දේවල්, කාරණා, අරමුණු, ආත්මාර්ථකාමී අරමුණු. හරි, අපි අරමුණු ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඒකට අන්න ඒවා තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. මොකද අපි ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා සභාවේ ඇතුලේ මේ පාපය ගැන හෝ මානසික හෝ ක්‍රියාව ගැන බලනකොට අපි ගාව මිනි මැරිම නෑ, වරක නෑ, මං කාටවත් වැරද්දක් කරන්නේ නැහැ කියලා එකපාරට කියනවා. නමුත් මගේ අතුලාන්තයේ ආකල්පය මොකද්ද? මගේ ආත්මාර්ථකාමී ආකල්ප තියෙනවා නම් ඒක පාපයක්. ඒක වැරද්ද. එහෙනම් ඒ එක තිබුණොත්, මේ ලිස්ට් එකෙන් එකක් තිබුණොත් දේව රාජ්‍යයට උරුම කරගන්න බෑ. හරි. මේක එකක් තිබුණොත්. ඒතර බලන්න මේක එකක් හරි අපි ගාව තියෙනවද කියලා. දේව රාජ්‍ය උරුම කරගන්න නම් මේකේ ලිස්ට් එකේ තියෙන මොකද තව මේකේ තියෙනවා තව මෙවැනි දේවල් කියලා. ඒත් තව ගොඩක් දේවල් එකට ඇතුළත්. හරි. හරි. ඒතකොට අපි තුල මේ ස්වභාවයෙන් ඇති වෙන ලක්ෂණ මේ. කොහෙන්ද මේ මානසික ලක්ෂණ අපිට ආවේ? ස්වභාවයෙන්. ස්වභාවයෙන් කියන්නේ අපි උපතින්. අපි ඒක බලෙන් ඇති කරගත්තේ නැහැ අපි. අපි එන්න කියලා අරගත්තේ නැහැ දේවල්. අපි ස්වභාවික අපි යනකොට මේ ඉපදිලා අපි ගනුදෙනු කරනකොට, සමාජයත් එක්ක ආශ්‍රය කරනකොට, පවුල ඇත් එක්ක ගනුදෙනු කරනකොට අපේ ඇතුලේ ස්වභාවය, අපේ ඇතුලේ මේ ස්වභාවයන් ඇතිුණා. ඒවා එළියට ආවා. ඇතුලේ තිබිච්ච දේ එළියට එනවා. දැන් අපිට ටික කාලයක් ගියාම කොයි වෙලාවක හරි අපි යේසුස් වහන්සේව පිළිගත්තාම, යේසුස් වහන්සේට අපි ආරාධනා කරාම අපේ ජීවිතේට එන්න කියලා, එතකොට මොකද කරන්නේ? ආත්මයන්න් වහන්සේ අප තුලට එනවා. ඒතර ආත්මයන්න් වහන්සේ අප තුලට ආවහම අපි තුල ඒ ආත්මයන්න් වහන්සේ උත්සාහ කරනවා ආත්මයන්න් වහන්සේගේ ලක්ෂණ ඇති කරන්න. හරි? මොනවද ඒවා? ඒක තියෙනවා ගලාති 5:22 ඉඳලා. පොඩ්ඩක් අපි ඒකත් කියමුද? ගලාති 5:22 ඉඳලා 22 23 කියවන අපිට ඒකේ තියෙනවා ආත්මයන්න් වහන්සේගේ ලක්ෂණ නැත්නම් ඵල මොනවාද? නමුත් ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දන ක්‍රියා කිරීම යන මේවාය. දැක්කද? මෙතන තියෙනවා අතන ලිස්ට් එකේ ගොඩාක් තිබුණානේ. හරි. මෙතන තියෙනවා 9ක් ගැන කතා කරලා ආත්මයන්න් වහන්සේගේ ඵල කියලා කියන්නේ ලක්ෂණ. ආත්මයන්න් වහන්සේගේ
ලක්ෂණ නම් මෙන්න මේවායි කියලා තියෙනවා. ඒකේ තියෙනවා ප්‍රේමය. ඉස්සලම තියෙන්නේ ප්‍රේමය. දැන් මේ ප්‍රේමය කියලා කියන්නේ ෆිලියෝ ප්‍රේමය නෙමෙයි, අගාපේ ප්‍රේමය. අගාපේ ප්‍රේමය කියන්නේ අනිත් කෙනා මොනා කළත් මං එයාට ආදරෙයි. අනිත් කෙනා මට ගැහුවත් මං එයාට ආදරෙයි. අනිත් කෙනා මට පීඩා කළත් ප්‍රශ්න දැම්මත් මොන දේ කළත් මං එයාට ආදරෙයි කියන එක තමයි අගාපේ ආදරය. මොකද දෙවියන් වහන්සේ අපිට ආදරය කරේ අන්නේ විදියට. දෙවියන් වහන්සේගේ ආදරය අගාපේ. මොකද අපි දෙවියන්වහන්සේට කරලා තියෙන දේවල් අපිනේ දන්නේ නේද? ඒ කාලේ. ඒතර අපි දෙවියන් වහන්සේට විරුද්ධව කොච්චර වැඩ කරලා තියෙනවද? ඒතර එහෙම තියෙදි දෙවියන් වහන්සේ අපිට ආදරය කරන්නේ දිගටම. ඒ ආදරය අඩු වෙන්නේ නැහනේ. ඒක නිසා දෙවියන් වහන්සේගේ ආදරය හා සමාන වූ ආදරය තමයි අගාපේ ආදරය. ආත්මයන්න් වහන්සේ තුල තියෙන අන්නේ ආදරය. ඒතර ආත්මයන්න් වහන්සේගේ ඵලය වෙන්නේ ඒ ආදරය. අගාපේ ආදරය. එතකොට ඒ විතරක් නෙවෙයි ප්‍රීතිය. ඒ අගාපේ ආදරය කරන් තියෙනකොට මොකදමද වෙන්නේ? අපිට මොන දේ ආවත් වේදනාව දුක ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන අවස්ථා තියෙනවා. මම කියන්නේ ප්‍රීතිය. හැම වෙලාවෙම අපි ප්‍රීතිමත්ව ඉන්නේ. ඇයි? ආදරේ තියෙන නිසා. මිනිස්සු ගැන වෛරයක්, ක්‍රෝධයක් නැති නිසා. අනිත් එක තව ගොඩක් දෙයක් හොඳ දෙයක් තියෙනවා. මොන දේ කවුරු කළත් මට රිදෙන්නේ නැති නිසා. ප්‍රීතිය තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද කියලා? ප්‍රීතිය අඩු වෙන අවස්ථාව මොකක්ද දන්නවද? කනස්සල වෙනකොට නේද? කවුරු හරි මොන හරි මං ගැන කියලා හරි ආරංචි වෙනකොට දැන් මොන හරි අපේ හොරකම් කරා කියන්නේ මට ඒක ටිකක් වටින දෙයක් නම් මට පොඩ්ඩක් ඉතින් දුකක් ඇති වෙයි. නමුත් කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් අපිට කියලා අපි ගැන දොසක් නොකරපු දෙයක් ගැන කියලා අපිට චෝදනා කළ මොන හරි දෙයක් කරනකොට කොච්චර කනස්සලු වෙනවද අපිනේ? ඒක සෑහෙන කාලයක් තියෙනවානේ. එකපාරට ඒකට අපිට ප්‍රීතිය හරි hina වෙන්නත් බෑනේ නිකන් අර ඩවුන් වෙලා ඉන්නේ නිකන්. නේද? ඒ මොකද අපේ ප්‍රීතිය නැති වෙනවා අර වගේ දේවල් වෙනකොට. දැන් ආත්මයන් වහන්සේ තුල ඉන්නකොට එහෙම රිදෙන්නේ නැහැ. රිදෙන්න බෑ. හරි? ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? අපිට හැම වෙලාවෙම ප්‍රීතිය තියෙනවා. ඒ ආත්මයන් වහන්සේගේ ලක්ෂණ ඒක. ආත්මයන් වහන්සේගේ ලක්ෂණයක් තමයි ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය. හැම වෙලාවෙම සමාදානෙන් ඉන්නේ. බලන්න යේසුස් වහන්සේ කුණාටුවක් මැද්දේ මොකද කරේ? බෝට්ටුව කුණාටුවට පැද්දෙනවා, හෙල්ලෙනවා, ගිලෙන්න යනවා. එයා මොකද කරේ? හොඳට නිදි. එච්චර සමාදානය. හරි? අපිට නිින්ද යන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් හිත කලබල වුණාම? හිත කලබල වුණාම නිින්ද යන්නේ නැහැ නේ. ඒතර හිතට සමාදානෙ තියෙන්න බෑ නිින්ද යන්න. නේ? යේසුස් වහන්සේ බලන්න කුණාටුවක් මැද සමාදානෙන් හිටියා. කොච්චර සමාදානද කියනවා හොඳට නිදාගෙන හිටියා. හරි? ඒ තමයි සුද්ධඝනසික සමාදානය. ඒ වගේම long suffering කියන්නේ ඉවසීම. ඉවසා දරා ගැනීම. ඇත්තට මේක අදහස් කරන ඉවසීම විතරම නෙමෙයි අනිත් කෙනා ගැන දරා ගැනීම. ඉවසා දරා ගැනීම. ඒ වගේම කරුණාවන්තකම. ඒ වගේම යහපත්කම goodness. ඒ වගේම විශ්වාසවන්තකම faithfulness. ඒ වගේම gentleness මෘදුකම සහ self control තමන්ව ස්වයං පාලනය නැත්නම් අපිව පාලනය කර ගැනීම. මෙන්න මේවා. මේ තමයි ආත්මයන් වහන්සේගේ ලක්ෂණ. දැන් අපි ඉස්සෙල්ලා කියුවා මාංශයේ ලක්ෂණ. දැන් මෙතන කියනවා ආත්මයන් වහන්සේගේ ලක්ෂණ. මාංශයේ ලක්ෂණ අපිට ආවේ කොහොමද? උපතින් අපිට ආවා. ඒක සමාජයේ ඇතුලේ අපි ජීවත් වෙනකොට අපි තුල ඒවා ගොඩ නැගුණා. දැන් ඒවා අපේ ඇතුලේ තියෙනවා. දැන් යේසුස් වහන්සේ අප තුලට ආවට පස්සේ ආත්මයන් වහන්සේ අප තුල වාසය කරන්න ආවට පස්සේ ආත්මයන් වහන්සේ උත්සාහ කරනවා නැත්නම් ආත්මයන් වහන්සේ අපිව මෙහෙවනවා ඒ ආත්මයන් වහන්සේගේ ලක්ෂණ අප තුල ඇති කරගන්න. දැන් මේවා අර මාංශයේ ලක්ෂණ වලට විරුද්ධයි. පටහැනි. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඝට්ටනයක් අපේ ඇතුලේ ඇති වෙනවා. එතකොට මට යමක් කරන්න එනකොට දැන් උදාහරණයක් කියමු. දැන් මාංශයේ ලක්ෂණයක් තමයි ක්‍රෝධය. හරි. ක්‍රෝධය කියන්නේ මොනාර වෙච්ච ගමන් මේවා කොම්බට දෙක කනින්න තමයි හිතෙන්නේ ක්‍රෝධය. හරි. එතකොට යේසුස් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ලක්ෂණ තමයි ප්‍රේමය. මේ දෙක පටහැනි. හරි. ප්‍රේමය කියන්නේ අනිත් කෙනා වැරද්දක් කරත් මම එයාට ආදරය කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි මොන හරි බැනලා මොන හරි කරාම එකක් දෙන්න තමයි හිතෙන්නේ. නේද? දැන් අනිතරට හොම්බට ඉන්න හිතෙනවා. දැක්කද වෙනස? ඔක තමයි වෙනස. ඒතර ඔය ස්වභාවයන් දෙක අතර ඝට්ටනයක් අනිවාර්යෙන් ඇති වෙන්න ඕනේ. මොකද අපේ ඇතුලේ තියෙන ඔරිජිනලි මූලිකව අර ලක්ෂණේ නම් සුද්ධාත්මයන් වහන්සේ ඇති කරන්න හදන්නේ අනිත් ප්‍රතිවිරුද්ධ දේ නම්
ඝට්ටණය ඇති වෙනවා. ඝට්ටණය ඇති වෙනවා. එතකොට මේ ඝට්ටණයේදී අපිට ඒ ඝට්ටණය සමාංශිකත්වය අපි කරනවා කියලා මානසිකත්වය අප තුළ ක්‍රියාත්මක වෙන එක ගැන නිදහසට කරුණු දෙන්න බෑ. මට කියන්න බෑ මම එහෙම තමයි මට හරි අමාරු එහෙම කියන්න බෑ. ඒක නිදහසට කාරණයක් නෙමෙයි. අපි තුල සුද්ධාත්මයන් වහන්සේගේ ලක්ෂණ තියෙන්න ඕනේ. මානසිකත්වයේ ලක්ෂණ තියෙන්න බෑ. තිබුණොත් දේව රාජ්‍ය රුම කරගන්නේ නැහැ. මොකද පැහැදිලිව පවුලතුමා කිව්වා මේ ලක්ෂණ තියෙන මාංශයේ ලක්ෂණ තියෙන කිසි කෙනෙක් දේව රාජ්‍ය රුම කරගන්නේ නැහැ කියලා. පැහැදිලිද? එතකොට මානසිකත්වය නැත්නම් මාංශය නැති කරන්න නම් අපි ආත්මයේ ලක්ෂණ ඇති කරගන්න ඕනේ. හරි. ආත්මයේ ලක්ෂණ ඇති කරගන්න ඕනේ. එතකොට මානසිකත්වය අප තුළ තියෙනවා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපි හැමෝම තුළම ඒක තියෙනවා. ඔබ තුලත් තියෙනවා. මන් තුලත් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ අප තුළට එනකොට අපි තුළ සුද්ධාත්මයන් වහන්සේගේ ලක්ෂණ ඔරිජිනල් තිබුණේ නැහැ. උන්වහන්සේ අපි තුළ ඇති කරවන්න උත්සාහ කරනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? දැන් මගේ තුල තියෙනවා මෙහෙම ලක්ෂණයක්. සුද්ධාත්මයන් වහන්සේ මෙහෙම අලුත් ලක්ෂණ, අලුත් ගතිගුණ අපි තුළ ඇති කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ මා තුළ මේ වෙනස ඇතිවිය යුතුමයි. මා තුළ සුද්ධාත්මයන් වහන්සේගේ ලක්ෂණ, උන්වහන්සේගේ ක්‍රමය ගොඩ නැගිය යුතුමයි. ඒක අනිවාර්යයි. මොකද මානසික ක්‍රියා තියෙන්න බැරි නිසා. දැන් ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ ලක්ෂණ ඇති කරගන්නේ මානසික ක්‍රියා නසාගන්නේ. හරි? අපි ආපහු යන් රෝමටට. අපි එතන තමයි හිටියේ. රෝමටේ. අපි රෝමටේ එක විතරයි කියුවේ නේද? දැන් මම තව දෙයක් ස්ථිර කරන්නම් ගලාති පොතේම කියපු එක මාංශිකත්වය නැත්නම් මාංශයේ විදිහට අපි ජීවත් වෙනවා නම් මොකද වෙන්න ඕනේ කියලා. රෝම 8 කියවන්න 6:7. රෝම 8:6-7. මාංශයේ ඇල්ම මරණය. නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. කුමක් හේඳ මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඒක දෙවියන් වහන්සේගේ විවස්ථාවට යටත් නැත. යටත් වෙන්නටත් බැරිය. මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්න නොහැකිය. හොඳයි. මේක කියනවා මාංශික වූ මනසක් අපිට තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ගිනිවිලට යනවා. ඒකයි ඔය කියන්නේ. මාංශික වූ මනසක් අපිට තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ගිනිවිලට යනවා. ඒක දෙවියන් වහන්සේට යටත් නැහැ. එතකොට ඊට පස්සේ කියනවා මාංශිකව සිටින්නා නෑ සමහර මාංශික මනස දෙවියන් වහන්සේට සතුරුකම කියලා. මාංශික වූ මනස දෙවියන් වහන්සේට හතුරුකමක්. හරි. එතකොට මාංශික මනස මරණයයි ආත්මික වූ මනස සමාදානය සහ සදාකාලික ජීවනයයි. ඒක නිසා මොකද කරන්නේ? මේක කියනවා මාංශයේ සිටින්න නැත්නම් මාංශිකව සිටින්නන්ට දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. ඒතර දෙවියන් වහන්සේව සතුටු කරන්නේ නැතුව අපිට පුළුවන්ද දෙවියන් වහන්සේ ළඟට යන්න? බෑ. දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ මාංශිකව. එහෙනම් මාංශිකව ඉඳගෙන දෙවියන් වහන්සේ ළඟට යන්න බෑ. තර්කය ඒකයි. එහෙනම් කොහොමද මේ මානසිකත්වය නැති කරගෙන ආත්මික තත්ත්වය නැත්නම් ආත්මික දේ අප තුළ ඇති කරගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. මෙන්න 10 වෙනි පදේ ඉඳලා කියවන්න. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළ සිටින්සේක් නම් පාපය නිසා ශරීරය මැරි තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වෙයි. තවද යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ වූ තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන්නේ නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටේ වූ තනන් වහන්සේ නුඹලා තුළේ වාසය කරන නුඹලා තුළේ වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයෙන්ද ජීවත් කරනසේක. හොඳයි. මේක කියනවා මෙන්න මෙහෙමද? මේකේ සරල දේ මෙන්න මේකයි. නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල නම් මම හිතන මෙතනින් ඔක්කොම මෙතන ඉන්න බෑ විතර නෙමෙයි මේ ඉන්ටර්නෙට් එකෙන් අහන අයත් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අය.
ක්‍රිස්තුස් වහන්සේ තුල නම් මොකද වෙන්නේ? ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන නුඹලා තුල ධර්මිෂ්ඨකම ඇති වෙන්න යනවා. හරි. ඒ ජීවනය, ඒ ආත්මයන්න් වහන්සේගේ ජීවනය නුඹලා තුල ඇති වෙන්නවා ධර්මිෂ්ඨකම කරන කොටගෙන. මක් නිසාද? යේසුස් වහන්සේව නැවත නැගිට්ටෙව්වා වූ ආත්මයන්න් වහන්සේම ඒ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපේ ශරීරයට ජීවනය දෙනවා වාගේම අපි තුල ඒ ජීවනය ඇති කරවනවා. ඒකයි කිව්වේ. ඒ නිසා අපි ණයකාරයෝව සිටිනවා. ඊළඟ පදේ කියන්නේ ඒකයි. අපි ණයකාරයෝව සිටිනවා මාංශාකාරව ජීවත් වෙන්න නෙමෙයි ආත්මයන්න් වහන්සේ අනුව ජීවත් වෙන්න. හරි. දැන් 13 වෙනි පදේ කියවන්න. මක්නිසාද නුඹලා මානසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්නට ඕනෑය. නමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත් වෙනවා ඇත. හොඳයි. 13 තමයි තියෙන උත්තරේ. 13 උත්තරේ තියෙන මෙන්න මේක. ඔබ මාංශාකාරයෙන් ජීවත් වෙනවා නම් ඔබ ගිනිවිලට යන්න ඕනේ. ඒකයි කියන්නේ. හරි. ඔබ ගිනිවිලට යනවා. හැබැයි ආත්මයෙන් නුඹලාගේ මාංශය මරා දමනවා නම් මාංශයේ ක්‍රියා නසනවා නම් හරි. මොකද වෙන්නේ? ඔබ ජීවත් වෙනවා. එතකොට මාංශයේ ක්‍රියා මැරෙන්නේ කොහොමද? මාංශයේ ක්‍රියා මැරෙන්නේ කොහොමද? මරා දමන්නේ කොහොමද? ආත්මය. මොන ආත්මයද? අන්න එතනයි ප්‍රශ්නේ. මේකේ තියෙනවා 16 වෙනි පදේ. අපර 16 කියවන්නද මම ඒක කියලා පැහැදිලි කරලා දෙන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම අපේ ආත්මයේ එක්ක සාක්ෂි දෙනසේක. අපේ ආත්මයත් එක්ක. දැන් අතන කිව්වා ආත්මයෙන් මාංශයේ ක්‍රියා මරා දමනවා නම් කියලා. ආත්මය කියන්නේ අපිට ආත්මයක් තියෙනවා. අපි හැමෝටම ආත්මයක් තියෙනවා. ආත්මය, ප්‍රාණය, ශරීරය තුනක් තියෙනවා. අපේ ආත්මයට සම්බන්ධ වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ. අපි යේසුස් වහන්සේට ආරාධනා කරාම අපේ ජීවිතේට එන්න කියලා. ඒ එන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ඇවිල්ලා මොකද කරන්නේ? අපේ ආත්මයත් එක්ක එකතු වෙලා සාක්ෂි දරනවා. නැත්නම් අපිට කියනවා නුඹ යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. හරි. එතකොට ඒ ආත්මයන් වහන්සේ එකතු වෙන්නේ මොකක් එක්කද? අපේ ආත්මයත් එක්ක. එතකොට අපේ ආත්මයෙන් මාංශය මරා දමන්න ඕනේ. හරි. ආත්මයෙන් මාංශයේ ක්‍රියා මරා දමන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? අපි තීරණ ගන්න අපේ සෝල් එක නැත්නම් අපේ ප්‍රාණය කියන කොටසේ. එතකොට අපේ ප්‍රාණය කියන කොටස මෙච්චර කල් පුරුදු වෙලා හිටියා මාංශයේ ඉල්ලන දේ දෙන්න. මොකද ඒක අපිට යහපත් හැඟීමක් ඇති කරන නිසා. අපි ඒක එන්ජොයි කරන නිසා. අපි ඒකෙන් වින්දනයක් ලබන නිසා. හරි. තෘප්තියක් ලබන නිසා. මොකද වෙන්නේ? මාංශයේ ඉල්ලනකොට අපේ සෝල් එක ටක් ගාලා ඒක ලබා දෙන්න තීරණය දෙනවා. මොකද තෘප්තියක් ලැබෙනවා. ඒ හැඟීම ලැබෙන නිසා. දැන් මොකද කරන්නේ? ආත්මයන් වහන්සේ කියනවා නෑ නෑ ඒක නෙමෙයි වෙන්නේ මෙන්න මේකයි කියලා. හරි. එතකොට මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා තීරණයක් ගන්න. මොකද්ද තීරණය? මම මාංශයේ ඉල්ලන දේ දෙන්නේ නැහැ. මම තහනම් කරනවා. මාංශයේ ඉල්ලන දේ මම දෙන්නේ නැහැ. වෙනදින් කියනවා මම මාංශයට කෑම දෙන්නේ නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවද අපේ ශරීරයට කෑම ඕනේද? අපි කන්න ඕනේ නේද? ඔය හිටපු ගමන් ප්‍රයායකට යාඥා කරන්න ෆාස්ටිං හිටියට අපි කන්න එපා. නැත්නම් කෑවහම මොකද වෙන්නේ අපිට? ශරීරයට මොකද වෙන්නේ? පෝෂණය ලැබෙනව නේද? එතකොට අපි ස්වභාවික කෑම කෑවහම මේ ශරීරයට පෝෂණය ලැබෙනවා වගේ අපේ ආත්මයට පෝෂණය දෙන්න අපි මොකද කරන්න ඕනේ? ආත්මික කෑම කන්න ඕනේ. නේද? එතන කියන්නේ ආත්මය පෝෂණය කරනකොට තමයි මාංශය යටපත් වෙන්නේ. මොකද ආත්මයෙන් තමයි මාංශය යටපත් කරන්නේ. හරි. මට බෑ තීරණය කළා මම මාංශය මරනවා කිව්වට මාංශය මැරෙන්නේ නැහැ. මම මාංශයට පෝෂණය දෙන එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? මගේ තුල ඊර්ෂ්‍යාව ඇති වෙන්න නම් ඇති වෙන එක නවතින්න මගේ තියෙන දුර්වලකම එතන නම් හරි මම මොකද කරන්න ඕනේ? මගේ ඊර්ෂ්‍යාව ඇති වෙන දේ නොකර ඉන්න ඕනේ. ඒ ආසාවම අත උදාහරණයක් කියන්නේ දැන් සමහර වෙලාවට මම උදාහරණ අපි හිතමු අපි ආසයි
මේ ලස්සන ගේකට ලස්සන ගේක් ගන්න ඕනේ. ඒතර කියන කාන්ත වශයෙන් ලස්සන කාර්යය. ලස්සන කාර්යයකට ආසයි කියන්නේ. හොඳ ස්පෝර්ට්ස් කායකට ආසයි කොල්ලෙක් ඉන්නවා ආසයි. දැන් එහා ගෙදර එක්කෙනාට මාර ලස්සන ස්පෝර්ට්ස් කායකක් තියෙනවා. මොකද වෙන්නේ? දැක්කාම එතන මටත් තිබුණා නා. එතන ඊර්ෂ්‍යාවයි අන්වස්තුවට ආශා කිරීමයි පාප දෙකක්. මානසික ක්‍රියා දෙකක්. හරි. දැන් ඔය දෙක නැති කරගන්න නම් එයා මොකද කරන්න ඕනේ? ආසාව නැති කරේ. කාර් එකට තියෙන ආසාව නැති කරගන්න ඕනේ. නැත්නම් ඒකට ආසාව වෙලා තියෙනකන් මොකද වෙන්නේ? මට අරක නැති වෙන්නේ නැහැ. බොරු කතාවක්. නෑ මං ඒක දිහා බලන්නේ නැහැ කියලා ඉන්න බෑ. හොරෙන් බලනවා. නැත්නම් ඉස්සෙල්ලා බලපුවා මතක් කර ඒක වෙනවා. හරි. ඒක නිසා අපි තියෙන ආසාව අවශ්‍ය නැහැ. මට ඒක අවශ්‍ය නැහැ. හරි. එහෙම කියලා එක පාට උදව් කරගන්න බෑ. ඔක ටිකක් අමාරු ෆයිට් එකක්. අපි දාලා අපි ආසාව නැති කරගන්නවා. හරි. නැතුණා මොකද වෙන්නේ? මට ඊර්ෂ්‍යාව නැති වෙනවා. ඒකට තියෙන ඒ අන්වස්තු වලට ආශා කිරීමක් මට ඇති වෙන්නේ නැහැ. මට පුළුවන් එතකොට එයාට ෂාවට ලස්සන කාර්යයක් තියෙනවා නියමයි ප්‍රේස් කරන්න. නියමයි. ඊළඟ නේ විශ් කරන්න පුළුවන් වෙනවා එයාට. හදවතින්. මම උදාහරණයක් ගත්තේ. ඒ වගේ අපි තීරණ ගන්න තියෙනවා. අපි තීරණ ගන්න ඕනේ. මම මාංශාකාරව හැසිරෙන්නේ නැහැ. ඒක වැරදි. ඒක පාපයක් විතර නේ. ඒක මට දේව රාජ්‍ය අහිමි කරනවා. ඒ නිසා මම මානසික දේ නෙමෙයි මම ආත්මික දේට ආශා කරන්න පුරුදු වෙනවා. මම ආත්මික දේට ආශා කරනවා. මොනවාද? ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය. මෙන්න මේ ලක්ෂණ ඇති කරගන්න. මම උනන්දු මට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව ඇති වුණාම මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ මා තුල ඉන්නවා මේ වෙනකොටත්. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මා තුල ඒ ලක්ෂණ ඇති කරන්න ක්‍රියා කරනවා. උන්වහන්සේ මෙතන ක්‍රියා කර අපි ඒක පිළිගත්තේ නැහැනේ. දැන් අපි ඒක ආසා කරන නිසා, ඒක අපි ඉල්ලන නිසා, ඒකට අපි උනන්දු වෙන නිසා මං තුල ඒ ලක්ෂණ ඇති වෙන්න ගන්නවා. ඇතුළේ මොකද නැග ටික ටික ක්‍රමක්‍රමයෙන් මගේ තුල ඒ ලක්ෂණ වර්ධනය වෙනකොට අර මාංශයේ ක්‍රියා මගෙන් ඈත් වෙන්න ගන්නවා. මොකද නිතරම පෝෂණය කරන්නේ මගේ ආත්මය දේව වචනයෙන් පෝෂණය කරනවා, දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරලා පෝෂණය කරනවා. ඒතකොට ඒකෙන් මගේ ආත්මය වර්ධනය වෙනවා. මගේ මාංශය ටික ටික දුරනවා. ඒ අතරතුර මම මාංශයට කන්න දුන්නොත් හරියන්නේ නැහැ. මම මාංශයට කන්න දෙන එක නවත්තන්න ඕනේ. මාංශය තෘප්තිමට පපත් කිරීම මම නවත්තනවා. ඒක තීරණයක්. සමහර වෙලාවට ඒ තීරණය ගන්න හරි අමාරුයි. මොකද අපි දුර්වල නිසා. ඒ වෙලාවට තමයි අපි දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලන්නේ. ස්වාමිනී මට උපකාර කරන්න. ස්වාමිනී වහන්සේ මට ශක්තිය දෙන්න. කියලා යක්ෂයා මං බෝ පලාහරිනවා යේසුස් වහන්සේගෙන් අහන්නේ. මෙන්න ස්වාමිනී වහන්සේ මට උපකාර කරන්න. අපි කැමැත්ත ඒක නම් මාංශේ ක්‍රියා මරා දමන නම් මාංශයට කෑම දෙන්න එපා. හරි. එතකොට අපිට කෑම නැත්තම් ආත්මයට අපේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. ආත්මය ජීවත් වෙන්නේ නැහැ. ආත්මය ටික කාලයක් ගිහලා මැරිලා යනවා. ඒ වගේම තමයි මාංශය අපි කන්න දුන්නේ නැත්තම් ටික කාලයක් යනකොට මැරිලා යනවා. හරි. නේද? ඒක තමයි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ආත්මයෙන් මානසික ක්‍රියා මරා දමනවා කියන්නේ අපි ආත්මය පෝෂණය කරන්න. ආත්මය වර්ධනය කරගන්න. ආත්මිකව වර්ධනය වෙන්න මූලික තැන දෙන එක අපේ තීරණයක් වෙනවා. ඒක අපේ තීරණයක්. බලාත්කාරයෙන් අවිල කරන්නේ නැහැ. අපි තීරණය කරන්න ඕනේ. හැබැයි අද කනගාටුට කාරණේ මොකද්ද? ගොඩක් වෙලාවට මේ මාංශික වූ ලෝකාකාර වූ දේ ලබා දෙන්න දෙවියන් වහන්සේව පාවිච්චි කරනවා. ලබා ගන්න පාවිච්චි කරන දෙවියන් වහන්සේව. මේ විසි කරන්න ඕන කියන දේ. හරි. මං ආගෙන එක දේශකෙක් දවසක් කියනවා මේ එයාගේ අල්ලපු ගෙදර එක්කෙනාට කාර් එකක් තිබුණලු හොඳ. එයා හිතාගත්තලු මම කොහොම හරි ඊට වඩා හොඳ කාර් එකක් අරගෙන එයාට පෙන්නනවා දෙවියන් වහන්සේගේ බලය කියලා. ඒක පට්ටපල් බොරුවක්. එයා උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ බලය පෙන්වන්න නෙමෙයි. එයාට ඒකට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.
ඒ වස්තුවට ආශාවක් ඇති වුණා. ඒ වගේම අහංකාරකමක් ඇති වුණා. එයා පෙන්වන්න උත්සාහ කරනවා වාට වැඩිය මම තදෙක් කියලා. තේරුණා? ඒක වැරදි. ඒක වැරදි. ඒක මානසිකත්වය ගොඩනගා ගන්න, ආශාව, තෘෂ්ණාව සම්පූර්ණ කරගන්න දෙවියන් වහන්සේව පාවිච්චි කිරීමක්. එහෙම අයට දේව රාජ්‍ය උරුම වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ අපේ දේවල් නැත්නම් මානසික වූ දේවල් අපි අයින් කරලා අපි ආත්මයන්න් වහන්සේ කර ලක්ෂණ 9යි තියෙන්නේ. එච්චර ගොඩක් නැහැ. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, විශ්වාසවන්තකම, ගුණවන්තකම, යහපත්කම, මෘදුකම, පවන දැන ක්‍රියා කිරීම මෙන්න මේ වගේ ලක්ෂණ. මේවා අපි තුල ඇති කරගන්න අපි ආසාවෙන්. ඒ ආසාව වෙනකොට මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටිමින් ඒ ලක්ෂණ අප තුල ඇති කරන්න උන්වහන්සේ ක්‍රියා කරනවා. එතකොට ශක්තිය, බලය, හැකියාව දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපිට උඩ පුළුවන් වෙනවා ඒ දේ කරන්න. ඕක හරි සරලයි. ඕක රොකට් සයන්ස් නෙමෙයි. ඕක ඔළුව කාගෙන මේව කරගෙන දාගෙන දඟලන හොයාගන්න ඕන දෙයක් නෙමෙයි. අපි හරි සරල වෙන්න ඕනේ. හරියට කුඩා ළමයි වගේ. චූටි ළමයි වගේ. සරල වෙන්න ඕනේ. හරිම සරලයි. මම පොඩි කතාවක් කියනවා. අපිත් එක්ක ඉන්නවා හේමන්ත. හේමන්ත කියනවා හොඳ පුතු දෙන්නේ. හරි. අපි එනකොට කතාවේ ආවා මේ ඒ පුතු දෙන්නගේ සාකච්ඡාවක්. එයාගේ අම්මා මේ හොරෙන් අහගෙන ඉඳලා. හරි. අයියා මල්ලියා. එතකොට දැන් මල්ලි අහනවලු අයියාගේ. අයියා තාම යේසුස් වහන්සේ ආවේ නැහනේ. හරි. දැන් මෙතන හොරෙන් පුද්ගලිකව අම්මා ඉන්න බව දන්නේ නැහැ. හොරෙන් කතා වෙන්නේ. එතකොට අයියා කියනවලු ඇයි මල්ලි වාට ඇහුන්නේ නැද්ද? පාස්ටර් අංකල් කිව්වේ මෙච්චර ළඟයි කියලා. අප කියනවනේ මෙච්චර. ලොකු එකේ වයස කීයද? අවුරුදු 4යි. 5යි. ලොකු එක්කෙනා 5යි, දෙවනියා 3යි. දැන් මේ තුන්වෙනි කෙනා තමයි මල්ලි. හරිද? අහන්න. එතකොට 5 එක්කෙනා කියන අවුරුදු 5 එක්කෙනා කියනවා ඇයි ඒවට මතක නැද්ද මල්ලි? පාස්ටර් අංකල් කෝ මෙච්චර ළඟයි කියලා. එතකොටයි මේ එතකොට යේසුස් වහන්සේ මේ ගෙවල් වලට මොකද වෙන්නේ? ආමල්ලි ගෙවල් වල නැහැ මේ ඔක්කොම විනාශ වෙනවා. ලෝකෙ ඔක්කොම තිරදේවල් විනාශ වෙනවා. මේ අවුරුදු 5 එක්කෙනා. හරි. ඊට පස්සේ කිව්වා එතකොටයි මගේ බයිසිකලේ කියලා. බලන්න අහිංසකම. එතකොට බයිසිකලේ වැඩක් නැහැ මල්ලි. අපිට බෙයාස්ලා ලයන්ස්ලා ඉන්නවා සෙල්ලම් කරන්න කිව්වලු. දැන් බලන්න. හරි. දැන් බලන්න ඒ ළමයාගේ එක පාරට අර මානසික දේ අයින් කරන්න හැකියාව ලැබුච්ච හැටි. ඇයි ඒ? ආත්මික දේ දන්න නිසා. එතන ලොකු රහසක් තියෙනවා. එයා දැක්කා යේසුස් වහන්සේ ළඟට ගියාම සිංහයෝයි වලහස්සොයි එක්ක අපිට සෙල්ලම් කරන්න පුළුවන් පොඩි ළමයට. මොකද එහෙම තියෙනවා ඉසාය පොතේ අවුරුදු 1000 කාලේදී දන්නවනේ අවුරුදු 1000 යේසුස් පාලනය කරන කාලේ සිංහයෝ ධර්මයේ මොනවාද මේ සිංහයෝයි වලස්සොයි තනකොළ කනවා කුඩා ළමයි ඔවුන් එක සෙල්ලම් කරනවා කියලා. යසාය 11 තියෙනවා. හරි. ඒ කියපු කතාව එයාට මතක හිටලා ඉච්චරට. කුඩා ළමයි එක සෙල්ලම් කරනවා. අනේ මට ලයන් බෙයාසතිය සෙල්ලම් කරන්න පුළුවන්. ඒක තමයි එයාගේ ආසාව. ආසාව කියන්නේ ඒක ස්වර්ගික දෙයක්. දෙවියන් මානසික දෙයක්. බයිසිකලි වැඩක් නෑ මල්ලි බයිසිකලි. දැන් ඔය කතාව නේද අපි මේ ලොකු අයට කියන්නේ. මේ ලෝකේ දේවල් වලට ආසා කරන්න එපා. ඒ ස්වර්ගික දෙයට ආසා කරන්න කියලා. අපිට කියන්නේ නැහැ ආසාව සාමුලින් නැති කරගන්න කියලා. කිසිම දෙයකට ආසා කරන්න එපා කියලා තියෙනවද? බයිබලේ. නැහැ. දෙවියන් වහන්සේගේ දෙයට ආසා කරන්න. දීමනා වලට ආසා කරන්න. ස්වර්ගික දෙයට ආසා කරන්න. අපිට ආශාව කියන එක දුන්නේ දෙවියන් වහන්සේ තමයි. අපි වැරදි දෙයටයි ආශාව යොමු කරලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න ආසා කරන්න. ඒ තුල තෘප්තිය ලබන්න. ඒ තුල වින්දනය ලබන්න. දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරලා සමාදානයේ ඒ දේ තුල ගත කරලා වින්දනය ලබන්න, තෘප්තිය ලබන්න. ඒකට ආසා කරන්න. පිපාස වෙන්න. අපිට තියෙන එක දෙයයි. අපි ආශා කරන දේවල් වලින් අපේ ફોකස් එක අනිත් පැත්තට හරවගන්නේ. මානසික දෙයට නෙමෙයි. ආත්මික දෙයට ආශා කරන්න. ඒ ආශා කරලා ඒකට පිපාස වෙලා ශුද්ධාත්මයන් වහන්සේට අපි ඉඩ දෙනකොට මොකද වෙන්නේ? අපි තුල ඒ ආත්මික ස්වභාවය ගොඩ නැගෙනවා. වර්ධනය වෙනවා.
ඒක පෝෂණය වෙනවා. අපේ ආත්මය පෝෂණය වෙනකොට මාංශිකත්වය අපේ නැති වෙලා යනවා. මැරිලා යනවා. මොකද ඒකට ආහාර නැහැ. කෑම නැහැ. යවල ටික කරක් ගිහලා මෙයාත් එක මට කෑම කන්න මෙයා මට කෑම දෙන්නේ නැහැ. මම ආමතේ මැරිලා යනවා. කියලා මානසිකත්වයට ටික කලකින් මැරිලා යනවා. හරි. දෙවියන් වහන්සේ අපිට කියන්නේ මේ අවසාන කාලේ යේසුස් වහන්සේගේ කාරණා හොයන්න, ආත්මික කාරණා වලට මුල් තැන දෙන්න. මානසික දේ මේ ලෝකයේ දේවල් වලට වෙහෙසෙන්න එපා. මානසිකත්වයේ ලක්ෂණ අපෙන් අයින් කරන්න. අපිට බලහත්කාරයෙන් වයින් කරන්න බෑ. අපිට කියන්න බෑ මේ ක්‍රෝධයේ ඵලය මගෙන් එළියට කියලා කියන්න බෑ. ඊර්ෂ්‍යාව මගෙන් ඉවත් වෙන්න කියලා මට කියන්න බෑ. කිව්වා කියලා ඊර්ෂ්‍යාව අයින් වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව අයින් වෙන්න නම් අපි ප්‍රේමය ඇති කර ගන්න ඕනේ. ගුණවන්තකම ඇති කර ගන්න ඕනේ. යහපත්කම ඇති කර ගන්න ඕනේ. self control එක ඇති කර ගන්න ඕනේ. ඒකත් අපිට ඇති කර ගන්න බෑ. කියන්න බෑ ප්‍රේමය මගේ තුල ඇති වේවා. ප්‍රේමය මගේ තුල ඇති වේවා කියවට හරියන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. බොරු කතාවක් ඒවා. මොකද ඒක ආත්මයන් වහන්සේගේ ලක්ෂණ. ඒතර ආත්මයන් වහන්සේට අපි ඉඩ දෙනකොට, ආත්මයන් වහන්සේට අපි යටත් වෙනකොට, ආත්මයන් වහන්සේගේ දේට අපි පිපාස වෙනකොට, ආසා කරනකොට ආත්මයන් වහන්සේ අප තුළ වර්ධනය වෙනවා. මොකද අපි ඉඩ දෙනවා. අපි ඉඩ දෙනකොට ගොඩ නැගෙනවා. හරි. ඒකයි වෙන්නේ. ඒතර මාංශේ ක්‍රියා අපේ නිතරම අඩු වෙලා යනවා. ටිකෙන් ටික අඩු වෙලා. මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. මේක තමයි ආත්මයෙන් මාංශය මැරීම කියලා කියන්නේ. මීට මම මේ කිව්වේ ටිකක් සරලව. මේක ඉතින් ගැඹුරට යන්න පුළුවන් තව ඉස්සරහට. නමුත් අපි එච්චර යන්න අවශ්‍ය නැහැ. හරි සරලව තියාගන්න. යේසුස් වහන්සේගේ ඉගැන්වීම හරි සරලයි. උන්වහන්සේ අපිට කරන්න කියපු දේ හරි සරලයි. අපි අන්න එතන ඉන්නේ. එතකොට මේ මාංශිකත්වයේ ක්‍රියාව මරා දැමීම අපි මේ වෙනකොට කරමින් සිටින්න ඕනේ. මොකද දේව රාජ්‍ය අප තුළ ඇති වුණේ නැත්නම් යේසුස් වහන්සේගේ ඊමේදී අපිට ඒ ඔසවා ගැනීම නැත්නම් උන්වහන්සේත් එක්ක යන එක මිස් වෙන්න පුළුවන්. හරි. හිතන්න එපා ඔයා ක්‍රිස්තියානි වුණ පළියට ඔයා ස්වර්ගයට යයි කියලා. නෑ. ලොකු රැවටීමකට අහු වෙලා තියෙන්නේ. ඔබ එහෙම හිතනවා නම්. ඔබ හැමදාම බයිබලයේ කියවුවා කියලා යේසුස් වහන්සේ ළඟට යන්නේ නැහැ. හැබැයි කියවන්න. මොකද ඔයා කියවුවේ නැත්තම් ආත්මයට පෝෂණය එන්නේ නැහැ. ආත්මයට පෝෂණය නැහැ කියන්නේ ඔයාගේ ආත්මය වර්ධනය වෙන්නේ. ඒක නිසා තමයි මේ අවසාන කාලයේ මාංශයේ ක්‍රියා වැඩි වෙලා තියෙන නිසා, ඒක උග්‍ර තත්ත්වයකටපත් වෙලා තියෙන නිසා තමයි දෙවියන් වහන්සේ ඊට කලින් අපිට මේ බයිබලය අතට දුන්නේ. කියවන්න. අපිට කියවීමේ හැකියාව දීලා බයිබලය print කරලා අපේ අතට දුන්නේ. මොකද මේ තුලින් අපි පෝෂණය ලබන්න නිතරම එතකොට පුළුවන් අපේ ආත්මය දියුණු කරගන්න. දියුණු කරගන්නවා කියන්නේ ආත්මය පෝෂණය කරගන්න. ඒ ආත්මයේ පෝෂණයත් එක්ක මාංශය දුර්වල වෙන්න යනවා. අපි ඒකට පෝෂණය නොදෙනකොට. ඒ නිසා මතක තියාගන්න ඔයා ආත්මයට පෝෂණය දෙන අතරම තව නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මාංශයට පෝෂණය දීම නොකළ යුතුයි. මාංශයට පෝෂණය දෙන්න එපා. මාංශය හාමතේ තියන්න. ඒක තීරණයක්. ඒක ඔබ ගන්න තීරණයක්. හාමතේ තියන්න. ඒ හාමතේ තිබ්බාම ටික දවසකින් මාංශය මැරිලා යයි, දුර්වල වෙලා යයි, අඩපණ වෙලා යයි. ඒතර ආත්මය පෝෂණය ලබනවා. එතකොට දෙවියන් වහන්සේත් එක්ක ඔයාගේ තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒ නිසා මේ පොළවේ කාරණාවල් ගැන වෙහෙසෙන්න එපා. ඔයා වෙහෙසෙන්න ස්වර්ගික කාරණාවල් ගැන. ඔයා සොයන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් පළමු කොට සොයන විට අන් සියල්ල නුඹට දෙනවා කියලා උන්වහන්සේ කිව්වා. සොයන්නේ කාරණාව. ඒ කාරණාවල් ගැන වෙහෙසෙන්න. මේ ලෝකේ විශ්වාස කරලා සල්ලි හම්බ කරලා ලොකු මිනිස්සු වෙන්න උත්සාහ කරන්න එපා. ඔව් මම ඇත්තටම තමයි කිව්වේ. මම දන්නවා ඔයගලන්ට සල්ලි හම්බ කරන්න ආසාවක් තිබුණා නම් මාත් එක්ක ඉන්නේ නැහැ කියලා. ඒක දැමම ස්විච් ඔෆ් කරලා යයි. මෑත් එක්ක හරියන්නේ නැහැ මේක කියලා. හැබැයි මම වලට දෙන්න ඊට වැඩි ලොකු ආශිර්වාදයක්. ඒ තමයි ස්වර්ගික ආශිර්වාදය. සදාකාලික ජීවනය.
මොකද ඔයා මේ පොළවේ දේවල් වලට වෙහෙසෙනවා නම් ඔයා කවදාවත් දෙවියන් වහන්සේ ළඟට යන්නේ නැහැ. මේ පොළවත් එහි ඇති සියල්ලත් විනාශ වෙන්න යනවා. ඒ නිසා විනාශ වෙන දේ ගොඩනගන්න උත්සාහ කරන්න එපා. ගොඩනගන්න සදාකාලික දේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ කාරණාවල්. දේව රාජ්‍ය ඔබ තුල ඇති කරගන්න. ඒ දේව රාජ්‍ය නොසෙල් වෙන දේව රාජ්‍ය. ඒක සෙලවෙන්නේ නැහැ. ඒ නිසා මේ දවසේ අපි තීරණයක් ගමු. අපි සියලු දෙනා මාංශය මරා දමා ආත්මය පෝෂණය කරමින් ආත්මික ස්වභාවය නැත්නම් ආත්මයේ ස්වභාවය මා තුල වැඩි කරගන්න වර්ධනය කරගන්න අපි තීරණයක් ගමු. ආත්මය වර්ධනය වෙනකොට මාංශයට පෝෂණය නොලැබෙනකොට මාංශය නැත්නම් මාංශිකත්වය මැරිලා යයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ආමෙන්. මම හිතනවා අපි සියලු දෙනා මේ කාලේදී කළ යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල ගොඩ නැගෙනවා කියලා වර්ධනය කරනවා වර්ධනය වෙනවා කියලා. අපි කළ යුතු දේ තමයි අපේ ආත්මික පෝෂණය ලබා ගැනීම. ඒ ආත්මික පෝෂණය කියලා කියන්නේ මොකක් හරි වචනයක් අරගෙන අනාගත වාක්‍යයක් අරගෙන ඔගේ ජීවිතේ අනාගන්න එක නෙමෙයි. ආත්මික පෝෂණය කියලා කියන්නේ මගේ අතුලාන්ත ස්වરૂපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපයට ගොඩ නැගෙනවා කියන එකයි. ආමෙන්. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා අපි තුල ආසාවක් පිපාසයක් ඇති වෙන්න ඕනේ. අතුලාන්ත මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ වචනය ගැන උන්වහන්සේගේ කාරණාවල් ගැන ආසාවක් ඇති වෙන්න ඕනේ. ඒ ආසාවක් නැත්නම් අපි ආසාවක් ඇති කරගමු. මොකද ඒ ආසාව නැත්නම් අපි ඒ දේ කරන්නේ නැහැ. ඒක කරන්න ගත්තට පස්සේ පුදුම ආසාවක් ඇති වෙයි. ඒක ආරම්භ කරන්න අපි ආසාවක් ඇති කරගමු. ඇති කරගෙන මාංශයේ ක්‍රියාවට මාංශයට අපි පෝෂණය ලබා නොදී මාංශය අපි දුර්වල කරමු. ආත්මය පෝෂණය කරමු. වැඩි කාලයක් ගත කරන්න දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක. වැඩි කාලයක් ගත කරන්න ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක කතා බහක යෙදෙන්න. වැඩි කාලයක් ගත කරන්න යේසුස් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න. මොකද්ද කියන එක හොයන්න. ඒක හොයන්න තියෙන ස්ථානය තමයි දේව වචනය සහ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඇති වෙලා තියෙන සම්බන්ධතාවය. මෙන්න මේ හරහා ඔබට පුළුවන් වෙයි ඔබගේ තුල දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගාගෙන ඒ ස්වභාවය ඇති කරගන්න. අන්න එතකොට ආත්මය කරන කොටගෙන මාංශය මරා දමන කෙනා සදාකාලිකව ජීවත් වෙනවා කියලා රෝම පොතේ කියපු කාර්යය ඔබගේ ජීවිතය තුල ඉෂ්ට වෙයි. ආමෙන්. ඒක තමයි වෙන්න ඕනේ. අපි ඊට උනන්දුවක් නැත්නම් ආසාවක් ඇති කරගමු මේ දෙවියන් වහන්සේගේ වචනයට. දෙවියන් වහන්සේගේ කාරණාවලට අපි ඇති කරගමු ආශාවක්. අපි ආඥා කළා කියමු ස්වාමීනි මගේ තුල ඒ ආශාව ඇති කරන්න. මගේ තුල ඒ උනන්දු පිපාසය ඇති කරන්න. මාංශය මරා දමන්න මට උපකාර කරන්න. ආත්මයන්න් වහන්සේ නැත්නම් මගේ ආත්මය කරන කොටගෙන මාංශය මරා දමන්න මට උපකාර කරන්න. අපි ආඥා කරලා කියමු. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමිනී. ස්වාමිනී අහසත් පොළවත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන සර්වබලධාරී වූ මහෝත්තම වූ දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරවය දෙනවා. අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා. සියලු නාමයන්ට වඩා උසස් වූ නාමය නාසරති යේසුස් ක්‍රිස්තුස් යන නාමය අපි උසස් කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ පූජා වුණ නිසා ස්තුතියි. ඔබ වහන්සේ ස්වාමිනී මුළු ස්වර්ගයේ සියලු දේ අතහැර පොළවට ආපු නිසා ස්තුතියි. අනේ ස්වාමිනී ඔබ වහන්සේ අපිට කියනවා මේ ලෝකේ කාරණා අතහැර ඔබ වහන්සේ ළඟට එන්න කියලා. මෙන්න ස්වාමිනී දැන් අපි මේ ලෝකේ කාරණා අතහරිනවා. ස්වාමිනී අපිට ඒවා වටින්නේ නැහැ. අපිට ඒවා ස්වාමිනී වැදගත් නැහැ. නමුත් අපිට වටින්නේ අපිට වැදගත් වෙන්නේ ඔබ වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වෙන එකයි. ස්වාමිනී ඒ දේව ස්වરૂපය දෙවියන් වහන්සේගේ රාජ්‍ය මා තුල ඇති කරගන්න පිණිස ස්වාමිනී
මෙන්න අපි පිපාසාව ඔබ වහන්සේ ළඟට එනවා. අප තුල සිටින අප තුල වාසය කරන ඒ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන මා තුල අප තුල ඒ ඔබ වහන්සේගේ ලක්ෂණ ඒ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඵල අපි එකිනෙක කෙනා තුල ප්‍රකාශ වෙන පිණිස වර්ධනය වෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. වර්ධනය කරන්න ස්වාමිනී. මා තුල ඔබ වහන්සේ වැඩි වෙන්න සලස්වන්න. මම කියන මානසිකත්වය අඩු වෙන්නත් ඔබ වහන්සේගේ ස්වර්ගිකත්වයේ ඒ දේවත්වය මා තුල වැඩි වෙන්නත් සලස්වන්න. ස්වාමිනී අපි ස්වාමිනී දුර්වල සෙනගක්. අපිට ඕනේ අපිට ආසයි. නමුත් අපි දුර්වලයි. අනේ අපිට අනුකම්පා කරන්න. අපිට ශක්තිය දෙන්න. අපිට ඕනේ ඔබ වහන්සේ වගේ හැරෙන්න. අපිට ඕනේ ඔබ වහන්සේ වගේ වෙන්න. නමුත් ස්වාමිනී ඔබ වහන්සේ සදාකාලික ආදරයකින් අපිට ආදරය කරලා තියෙන නිසා අපි ඉල්ලනවා අපිට අනුග්‍රහය දෙන්න. අපිට ස්වාමිනී අනුකම්පා කරන්න. මෙන්න ස්වාමිනී ශුද්ධාත්ම බලය අපි එකිනෙක කෙනා තුළ නිදහස් කරමින් ඒ ගති ලක්ෂණ අප තුළ ඇති කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. ඒ ප්‍රේමය ප්‍රීතිය සමාදානය ද ගුණවන්තකම යහපත්කම ඒ විශ්වාසවන්තකම පමණ දැන ක්‍රියා කිරීම ඒ යහපත්කම තුළ සියලු දේ ස්වාමිනී අප තුළ ඇති කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි මේ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා අප තුළ ක්‍රියා කරන්න කියලා. ස්වාමිනී ඒ අනුග්‍රහය දැන් නිදහස් කරන්න. ස්වාමිනී ඒ බන්ධන කඩන ඒ මාංශිකත්වයට තියෙන බන්ධන ඒ ඇබ්බැහි වීම වලට තියෙන බන්ධන අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ මාංශිකත්වයේ සම්පූර්ණ නිදහස් වෙන පිණිස අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ සියලු බන්ධන කඩනවා. ඒ ගැට ගහලා තියෙන යක්ෂයාගේ givisum අපි කඩනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. මෙන්න ස්වාමිනී මාංශයේ ගැලවෙන පිණිස අපි ඔවුන්ව නිදහස් කරනවා ස්වාමිනී. මේ නිවසේ ඉන්න අයත් ඒ වගේම ස්වාමිනී අන්තර්ජාලයත් එක්ක අපිට එකතු වෙන සියලු දෙනාත් අපි යේසුස් වහන්සේගේ ලේවල බලයට යටත් කරන අතර ඒ නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් ඒ නාමයේ බලය කරන කොටගෙන යක්ෂයාගේ සියලු බන්ධන වියගස් අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. බල රහිත කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මෙන්න ස්වාමිනී වහන්සේගේ බලය ඒ ශුද්ධාත්ම ආලේපය ගලා යන්න සලස්වන්න ස්වාමිනී. ඔබ වහන්සේම ක්‍රියා කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් දෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. මෙන්න ඔබ වහන්සේ මෙහෙවන්න. මෙන්න මේ සෙනග දැන ඔබ වහන්සේට බාර කරනවා කැප කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ උන්තුලින් උස්සස් වෙන්න කියලා අපි යාඥා කරනවා. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව, ස්තුතිය ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි අද අපිත් එක්ක එකතු වෙච්ච ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපේ පොත් ලබා ගන්න පොත් සහ DVD පට ලබා ගන්න අංක ඔබට තිරේ වැටෙනවා. ඒ එකට කතා කරලා ඔබගේ පොත් සහ ඒ DVD අවශ්‍යතාවයන් ඉල්ල ගන්න. ඒ පොත් නම් දෙන්නේ නොමිලේ. DVD වලට අපිට වියදමට විතරක් අපි සුළු මුදලක් ගන්නවා. ඔබට අවශ්‍ය කරන ප්‍රමාණය ඔබ කියන්නේ. එතකොට අපිට පෝස්ට් එකේ හරි වන්න පුළුවන්. වෙන රටක ඉන්නවා නම් මේ වෙනකොට අපි පෝස්ට් කරන එක ආරම්භ කරලා තියෙනවා. හොඳයි එහෙනම් අපි හෙට දවසෙත් ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන අපි අද වෙන සමුගන්නවා. අපි හෙට හම්බෙමු. එතකන් සිළු දෙනාට ජෙසුස් පිටයි.